සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්වතුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි දේශනා කරපු සද්ධර්ම සාගරයෙන් බිදක් කෙටියෙන් නමුත් කාල වේලාවට අනුව ශ්‍රවණය කරන්නට. පින්වත්නි, දැන් මේ පින්වතුලා කාලෙක ඉඳන් බණ අහනවා ඇතිනේ. බණ අහලා දැන් මේ පින්වතුලා බණ දන්නවා. දැන් ඇත්තම කතාව තමයි අපිට සාමාන්‍යයෙන් මේ බණ ටික ඇහෙනකොට ඕන කෙනෙක්ට මේ සසර දුකයි කියන එක, ඊළඟට මේ සාංශාරික රෝගයෙන් ඈතර වෙන්න ඕනි කියන එක, මේ භයානක සසර කෙලවරක් නැහැ කියන එක, අපි මැරෙනවා කියන එක, අපි ලෙඩ වෙනවා කියන එක, මේවා අපි දන්නවා. දන්නවද නැද්ද? දන්නවා. හැබැයි මේවා ඔක්කොම දැනගෙන දැන් පිටින්දී අපි හොඳටම දන්නවනේ මේ මනුෂ්‍ය ජීවිතේ කවදා හරි දවසක දාලා යන්න වෙනවා කියලා. එතකොට මේ හම්බ කරන ගෙවල් දොරවල් යාන වාහන වස්තු කිසිම දෙයක් අංශු මාත්‍රයක්වත් පාවිච්චි කරගන්න බැරුව, අංශු මාත්‍රයක තරම්වත් දෙයක් අරගෙන යන්න බැරුව අපි මේ ඔක්කොම දාලා යනවා නම්, දාලා යනවද නැද්ද? දාලා යනවා. දාලා යනවයි කියලා දැනදැනත් මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවයන්ගෙන් එහාට ගිහිල්ලා අනවශ්‍ය ආකාරයෙන් වස්තු සම්පත් රැස් කරන්න පොරකන්නේ නැද්ද? ඒ කියන්නේ අපි සුසුකම්වත ජීවාම කියලා ගාතාවක් අහලා ඇති. ওই සුසුකම්වත ජීවාම කියන ගාතාවේදී කියන්නේ මේ මිනිස්සු ආතුර වෙලා ඉන්නේ කියලා. ආතුරේසු මනුස්සේසු විහාරාම අනාතුරා කියන. මිනිස්සු ආතුර වෙලා ඉන්නේ. කට්ටලිය වගේ. කවුරු වගේද? අර ආතුර වෙච්ච අය ඉන්නේ. ඒ වගේ සමාජයට ගියාම පිටුනේ ඔය එළිය මේ විතනින් එහාට ගියාම පාර තියෙනවා. ඔය පාරේ චුට්ටක් හිටන් ඉන්නකො. එක්කෙනෙක් ෆෝන් එක දිහා බලාගෙන දුවනවා. එක්කෙනෙක් බෑග් එක කරේ දාගෙන දුවනවා. සමහරු බස් එකට නගින්න බලාගෙන. සමහරු බස් එකෙන් බැහැලා. මේ හැමෝම ආතුර වෙලා ඉන්නේ. මොනවටද ආතුර වෙලා තියෙන්නේ? කම් සැප සෙවීමට, කියන්නේ මේ පංචකාම සම්පත්තියන් නැවත නැවත සෙවීමට ආතුරය බවට පත් වෙලා. ඒගොල්ලෝ ලෙඩ වෙලා, ආතුරයි කියන්නේ ලෙඩ වෙනවා කියන එකට. දැන් මගේ පින්වතුන්ලා කල්පනා කරන්න පින්වතුන්ලත් එහෙම ආතුරයෝද කියලා. එළියට ගියාම ආතුර වෙලා වගේ ජීවිතේ බලාපොරොත්තු පස්සේ දුවනවා නම් මං කියන්නේ පින්වත්නි, අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම සම්පත් ටික තිබ්බාම ජීවිතයකට ඇති. එහෙමනේ. අපිට මැරෙන්න බෑ මග. අපි ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න අපිට කැම්බීම තියෙන්න ඕනේ. කැම්බීම ලබා ගන්න ජොබ් එකක් තියෙන්න ඕනේ. ජොබ් එක කරන්න සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ඉතින් සාමාන්‍ය අධ්‍යාපනයක් අරගෙන සාමාන්‍ය රැකියාවක් කරලා කාලා බීලා තියෙන විදිහකට ගෙයක් දොරක් හදාගෙන ඇඳුමක් වැළඳුමක් ඇඳලා මනුස්ස ජීවිතේ ජීවත් වෙනවා විනා
මේ බහුතරයක් මිනිස්සු දුවන රේස් එක නම් දුවල වැඩක් නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් ඉන්නේ හරි පුංචි පිටසකට. ඒ පණිවිඩය මේ රේස් එක දුවන එක තේරුම් ගන්නේ මේ රේස් එක දුවන එක වැඩක් නැහැ කියලා තේරුම් ගන්න පිරිස අතර සමහරුන්ට පොඩි ඔපචුනිටිස් එක ගන්න මේ පොඩි අවස්ථාවක් ලැබෙනවා. මේ ආතුර වෙච්ච මිනිස්සු අතර අනාතුරෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන තැනක් තියෙනවා. ඒ තමයි පැවිද්ද කියන එක. කෙනෙක්ට ප්‍රෞಢ ජීවිතයට ආවොත් මේ ආතුර වෙලා යන පැවිද්දෙක්ට පිළිදි ජොබ් එකක් ඕනේ නැහැනේ. ඕනේද? ඕනේ නැහැ. හයි. එහෙනම් පැවිද්ද ජොබ් කරන්නේ නැද්ද? කරනවා ඇති. ඕනේ නැහැ. ඇයි දාන දෙක දෙයියනේ උදේටයි දවල්ටයි එනවනම්. අවසර ගිලම්පසේක එනවනම්. පන්සලේ කරන් බිල දායකයෝ ටික ගෙවනවනම්. වතුර බිල දායකයෝ ටික ගෙවනවනම්. මොකටද ජොබ් එකක් අපිට ආයි ඉස්කෝලේ යවන්න දරුවෝ ඉන්නවා කියලා නේද? මෙන්න මේ අනාතුර වෙලා ජීවත් වෙන පැවිද්දෝ කියන කොට්ටාසය පින්වත්නි ලේසි පහසු කොට්ටාසයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ පැවිද්දට පත්වෙච්ච උතුමන් වහන්සේලාව හඳුන්වන ಗುಣ කීපයක් තියෙනවා. ගාථාවට මාතෘකා කළේ ඒක. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භගවතෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝෝ ශ්‍රාවකයෝ බවට පත්වෙච්ච සංඝ රත්නය. එහෙමයි කියන්නේ. භගවතෝ ශාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වූ සංඝ රත්නය. සංඝ කියන්නේ කණ්ඩායමට කියන නමක්. තේරුණාද? දැන් මේ ලෝකේ තියෙනවනේ එක එක පාටිස් අපි ගත්තොත් ඔය එක මානවයිතින් සුරකීමේ සංවිධානය කියයි, ජාතික රූපයන් සුරකීමේ සංවිධානය කියයි, බෞද්ධ අයිතිවාසිකම් එක එක සංවිධාන එක එක කණ්ඩායම් ඉන්නවා. මොන කණ්ඩායම්ද? උතුම්ම කණ්ඩායම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියන කණ්ඩායම. බලන්න අවුරුදු 2500 ගානක් ගෙවිලා ගිහිල්ලා තාමත් කස්ටියුම් එකවත් වෙනස් වෙලා නැහැ නේ. දැන් සිවුර නෙමෙයි දෙදත් ඇඳේ අදත් අඳින්නේ. එකම මෙච්චර කාලයකට ලෝකේ විනාශ නොවිච්ච එකම විලාසිතාව. චීවරය. භික්ෂු සංඝයාට අයිති ශ්‍රාවක සංඝ රත්නේ කවදාවත් තමන්ගේ චීවරය වෙනස් කරන්නේ නැහැ. ඊළඟට භික්ෂුවක් අනිවාර්යෙන් පන්සලෙන් එළියට යනකොට උභයාංශය නැත්තම් දෙවුර වහන්න ඕනේ. එක පැත්තක් අරගෙන එහෙම යන්න බෑ අපිට. මේවා ඉතින් විනය නීති ඒකයි. හරිද? මේ අනිවාර්යෙන්ම දෙවුර වහලා උභය පාරිපුණ්‍ය කරලා මේ එහෙම තමයි යන්න ඕනේ. ඉතින් එහෙම යන්නේ නැහැ කියන්නේ මම මේ කියන්නේ එහෙම නැති වෙනකොට ඉතින් ඒ වගේ සිල්පද ඉක්මීමක් තියෙනවා. ඉතින් මේ සංඝ රත්නය එදා ඉඳන්ම තමන්ගේ හිස බාන එක, නියපොතු ටික කපා ගන්න එක, පාවිච්චි කරන චීවරය, කුටි සේනාසන මේ ඔක්කොම එකම කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. එතෙන්දී මේ කණ්ඩායම උතුම්ම කණ්ඩායම බවට පත් වුණා කියන්නේ මම දැන් අපි ගත්තොත් හමුදාවක පින්වත්නි මේ අපි කියන්නේ ප්ලැටූන් බල කියන්නේ මේ බලඇණි තියෙනවා නේ එක එක. මෙහෙම බලඇණියක් තියෙනවා, එහෙම බලඇණියක් තියෙනවා, විශේෂ බලකායකයයි, කමාන්ඩෝ රෙජිමෙන්තුව කියයි, ඉන්ජිනේර්ස් කියයි, SLNG එක එක ඒවා තියෙනවා. පින්වත්නි මේ හමුදාවට යන සොල්දාදුවෙක්ට මුල ඉඳන් යාව පුරුදු කරනවනේ පාඨමාලාවකට. එයාට මුලින්ම තුවක්කුවක් දෙන්නේ නැහැ. හරිද? ඔන්න බලන්න. ඒකේ හික්මීමේ මේකේ හික්මීමේ වෙනස. ඒකයි මේක උතුම් කියන්නේ. අතනදී මුලින්ම තුවක්කුවක් අතර දෙන්නේ මුලින්ම එයාව වැඩි හිටියන්ට කරු කරන්න වගේ මානසික විපර්යාසයකට පත් කරනවා. Tamanට වඩා ජේෂ්ඨයෙක් ඉස්සරහදී සීරුවට ඇවිල්ලා good morning කියන්න පාවා. දවසකට වැඩි නම් මෙහෙම හමුදාවට ඉස්සරහින් පස්සෙන් ගියොත් පළවෙනි අඩියේ කැම්ප් එකේ තියෙන කෙනා සීනියර් කෙනෙක් බවට පත් වෙනවා. අංක 90. එතකොට එතන ඉඳන් good morning කියන්න ඕනේ, සැලියුට් කරන්න ඕනේ, එක එක දේවල් වලට ඒක හික්මවලා වැඩිහිටි ඒ පටිපාටිය හදලා ඉවර වෙලා තමයි තුවක්කුවක් අතට දෙන්නේ. ඇයි? බලන්න කවදාවත් හමුදාවේදී තුවක්කුවක් අතට ගත්තාට පස්සේ කොච්චර ගැහුවත් බැන්නත් ඒකින් වෙඩි තියන්න යන්නේ නැහනේ. කියන්නේ මේක පුදුම හික්මීමක්. මේක හරිම විනයක්. එක ප්ලැටූන් එකකට 25 ගානේ කඩනවා. මම මේ කියන්නේ 25 කඩලා පුරුදු කරලා දුවවලා කරලා ෆිසිකල් හදලා එළියට දාන
ලෝකයේ විනයගරුකයි සම්මත කණ්ඩායමක් තමයි හමුදාව කියන්නේ. හරිද? හැබැයි සංඝයාට දැන් මේ රෙඩ් කෝස් නැහැ නේ නැත්නම් මේ ආධුනික පාඨමාලා නැහැ නේ. දැකලා තියෙනවද භික්ෂු සංඝයා වරන් ගිහිල්ලා මේ ඩිප් ගස්සලා දුවලා කරලා සැලියුට් කරලා එහෙම හික්මවනවද නේ? ආපු ගමන් මොකද කරන්නේ? මෙන්න මෙහෙට එනවා කියලා. කොණ්ඩේ කපලා කේසච්ඡේදනය කරලා ප්‍රෞಢජාවටපත් කරනවා. එතකොට පින්වත්නි මේක ඇතුලේදී අපිට තියෙන්නේ ස්වං හික්මීමක්. මට පොඩි ස්වාමීන් වහන්සේ නම කීපෙරේ දැවිලා කියනවා අපේ ස්වාමීන් හරි පුදුමයි. මම ඇයි මොකක් පාට අම්මට හදන්න බැරි වෙච්ච මාව, තාත්තට හදන්න බැරි වෙච්ච මාව, සමාජයට පොලිසියට හදන්න බැරි වෙච්ච මාව ලොකු ස්වාමීන් වහන්සේ මාස 2කින් හදලානේ. නිකන්වත් අපිට මේ බොරුවක් කියන්න හොරකමක් කරන්න හිතෙන්නේවත් නැහනේ. වෙනත් වෙන්නේ මිනිස්සු වෙනස් වෙන තැන කරුණාවෙන් ඒ කට්ටියත් එක්ක ඒ කට්ටිය ගාවට ගිහිල්ලා ධර්මයේ කියලා දුන්නාට පස්සේ ස්වයංව හික්මීම හරිම මේ ඇතුළාන්තයි. ඒ කියන්නේ ඒක හරිම මේ ලස්සනයි කාටවත් චෝදනා නැහැ ඇතුළාන්තෙන්. අර බොරුවට හික්මීම ඇතුලේ ඇතුළාන්ත චෝදනා තියෙනවා. හමුදාවෙ ඉන්න කෙනෙක් හොරකම් කරන්නේ නැහැ කියලා නැහනේ. අහුවෙලා නැද්ද ඔය ඕන තරම් ප්‍රවෘත්ති වලට ඕන තරම් කියලා තියෙන්නේ. ආවල් වැරද්ද කරනවා කියලා. ඒකට භික්ෂුන් වහන්සේලා අහුවෙලා තියෙනවද? අහුවෙලා තියෙනවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේලා නෙමෙයි. තේරුණාද? ඒ කියන්නේ භික්ෂුත්වය කියන්නේ තමන්ගේ ආත්ම දම සන්තින්ද්‍රිය සන්ත මනස. ඉන්ද්‍රිය සංවර මනස සංවර මේ ශ්‍රමණයන් වහන්සේලා. එතකොට ඉන්ද්‍රිය සංවරයෙන් පිටට පයින්නවා කියන්නේ මෙයා එතන ඉඳන් භික්ෂුවක් නෙමෙයි කියන එක. ඒතර භික්ෂු සංඝයා ඇතුලේ මේ වගේ හොඳ ස්වයං හික්මීමක් තියෙනවා. වෙයි මගේ පින්වත්තුන්ට මම මේක කියන්නේ ලස්සන කතාවක් මතක් කරලා දෙන්න. ඒ සංඝයා වහන්සේලාව විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නම් කරපු ගුණ කීපයක් තියෙනවා. සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ ආදී වශයෙන්. සුපටිපන්නෝ. මොකද්ද මේ සුපටිපන්නයි කියන්නේ? අත්ත හොඳට අහගන්න හරිද මේවා එක කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. අත්ත කිලමතාන යෝගයත් කාම සුකල්ලිකාන යෝගයත් කියන අන්ත දෙකම අතහැරලා. පින්වත්නි ඒ කාලේ ඉන්දියාවේ මිනිස්සු මේ නිර්වාණිය හොයන්නේ යද්දි එක්කෝ ඒ මිනිස්සු හිතුව ශරීරයට අධික සැප දීලා තමයි නිර්වාණය ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා සමහරු ශරීරයට අධික සැප දුන්නා විමුක්තියකටපත් වෙන්න කියලා. හැබැයි ශරීරයට අධික සැප දුන්නට පස්සේ විමුක්තියකටපත් වෙන්නේ නැහැ කියලා දැනගත්ත මිනිස්සු ඊට පස්සේ කල්පනා කළා ඒකේ අනිත් පැත්ත කරා නම් හරියයි. මොකක් කරන්න ඕනේ? ශරීරයට අධික දුක් දෙන්න ඕනේ කියලා කල්පනා කළා. ඉතින් ශරීරයට නොඑක ආකාරي දුක් දුන්නා පින්වත්නි. ඒකට කියන අත්ත කිලමතාන යෝගය. ආත්මය තැවීමනේ. ආත්මය තැවීමට කියන එක. කාම සුකල්ලිකාන යෝගයත් අත්ත කිලමතාන යෝගයත් කියන්නේ නිවැරදි ප්‍රතිපදාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව ලෙසට. එස් මිඩල් පාත් නේ. මධ්‍යම ප්‍රතිපදාව ලෙසට දේශනා කරපු ඒ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන යම්කිසි කෙනෙක් ප්‍රෞර්ජාවටපත් වෙනවා නම් සම්බුද්ධ ශාසනය. දැන් පින්වත්නි මේ ලෝකේ වෙන වෙනත් ශාස්ත්‍රූවරු ඉන්නවනේ. දැන් සායි බබා කියන්නේ ශාස්ත්‍රූ කෙනෙක්. එක්තරා ආකාරයකට. ඒකට ඔය ක්‍රිෂ්ණමූර්ති කියලා පහළ වුණා එක ශාස්ත්‍රූ කෙනෙක්. ඕෂෝ කියලා කෙනෙක් හිටියා. අහලා තියෙනවද? ඊට පස්සේ මේ ඔය ක්‍රිෂ්ණමූර්තිලගේ වගේ දර්ශන අදහපු අය තමයි අපේ රටේ බිහි වෙච්ච අධිකාරම් වගේ චරිත. ඔය වගේ එක එක ශාස්ත්‍රූවරු පහළ වුණාට ඔය එහෙම ශාස්ත්‍ර දැන් ඕෂෝ ගත්තාම ඕෂෝ කියන කෙනා කිව්වේ කාමසුකල්ලිකාන යෝගයට බර ප්‍රතිපදාවක්. ක්‍රිෂ්ණමූර්ති කියන කෙනා වෙනම කතාවක්. ඔයාට එයා කියන මාර්ගයවත් දන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් හරිද පිටගත්තේ එක එක අන්තවලට නොඇටි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා වාචා, සම්මා සති, සම්මා සමාධි කියන මේ අරි අටි මඟ කියන නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගයකින් බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේ ඉන්නවනම් එතකොට උන්වහන්සේලා ශාරීරික අධික සැප වලට යන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේ සුඛෝපභෝගී ජීවිත හැබැයි මෙහෙමයි. මේ කාමසුකල්ලිකාණ යෝගයේ අධික සැප වලට යන්නේ නැහැ කිව්වම ওই පින්වත්තුල හිතන්න එපා ආමුද්‍රෝ පැදුරේ කොට්ටේ ඉන්න ඕනේ කියලා. එතකොට ওই පින්වත්තුල්ලා කවුරු හරි දවසක අපි ඉන්න කුටියකට ආවොත් ওই කුටිය කවුරු හරි දායක මහත්තයෙක් ෆිනිෂින් වහලක් ගහලා යට ටයිල් කරලා හදලා දෙවොත් ওই පින්වත්තුලා ඇවිල්ලා කියන්නේ මොකද්ද? කියන්නේ නම් කොහමද?
අන්න ඉන්න කාමසුකල්ලිකාණ යෝගී උපරිම එක කියනවනේ. ඒකට නෙමෙයි මේ කාමසුකල්ලිකාණ යෝගී කියන. හොය කාමයන් Tamanගේ ඇඟට දෙන එක. එතෙන්ගනි භික්ෂුවක් ඒව කාමයන් එක්ක පරිහරණය කිරීමක් නැහැනේ. අපි සමහරක් වෙලාවට දැන් වර්තමාන කාලේ මොබයිල් එකක් පාවිච්චි කරා කියලා. ඒකට අන්තර්ජාලය තිබ්බ කියලා. අපි ඕකේ නාට්‍ය බලන්න යන්නේ නැහැ. අපි ඕකේ සින්දු අහන්න යන්නේ නැහැ. අපි ඕකේ මූවිස් බලන්න යන්නේ නැහැ. පැහැදිලිද මම මේ කියන එක? එතකොට ඒ වගේමයි අපි පාරකට තොටකට ගියාට පස්සේ සන්තින්ද්‍රිය සන්තමනස. ඉන්ද්‍රිය සංවරව මනස සංවරව යනවා මිසක් ඉන්ද්‍රිය අසංවර වෙන්න වටපිට බල අහවලා කොහමද? අහවලාගේ ජීවිත කතාත්වය කොහොමද? අහවලා මොකද කරේ කීකේ ඕපදෝප හොය යන්නේ නැහැ. එතන මේ කාමයන්ගෙන් හිත පිනවීමට යන්නේ නැහැ පින්වත්නි. ඇත්තටම භික්ෂුවක් හරි පුදුමයි. දැන් භික්ෂුවකට දානි ලැබෙනවා. අපිට උන දානි ලැබෙනවනේ පින්වත්නි. ඒ ලැබෙනකොට ලැබෙන ඔක්කොම ಜಾති වළඳනවා කියලා එකක් නැහැ. සමහරක් විට රතුබතුයි සුදුබතුයි අපේ තුමුකෝ ෆ්‍රයිඩ් රයිස් හරි මොන හරි තියෙනවා. භික්ෂුවට හිතෙනවා ෆ්‍රයිඩ් රයිස් ටිකක්ම වළඳන්න ඕනේ කියලා. ඔබ දන්නවද භික්ෂුවක් කවදාවත් වළඳන්නේ නැහැ. රතුබත් ටික කන්න හොඳ නැහැ කියලා හිතනවා නම් රතුබත් ටිකක්ම බෙදාගෙන කනවා මිසක් කන්නේ නැති එළවලුක් දෙයක් හරි දාගෙන මේකට කියන්නේ අර කාමයන්ගෙන් සිත පිනවීමේ ප්‍රතිපදාවට යන්නේ නැහැ කියලා. කාමසුකල්ලිකාණ යෝගයට යන්නේ නැහැ භික්ෂුව. මොන දේ පාවිච්චි කරන්නේ? ඊළඟට දැන් උදාහරණයක් මම කියන්නම්. අපි දැන් මේ බණ කියන්නේ නවනේ. බණ කියන්නේනකොට මේ බණ කියන්නේ යන්නේ වාහනයක් පාවිච්චි කරනවා හරි පාවිච්චි කරන්න වෙනවනේ. බස් එක යන්නේ බෑනේ දැන් බණ තියෙන තරමට. දැන් පින්වතුන්ලගේ ජීවිත අතරයි අපේ ජීවිත අතරයි වෙනසක් තියෙනවා. ඊයේ මම දැක්කා පෙරේද මම මේ බණට එන්න කලින් කාර් එකේ වීදුරුවට රිලෙවෙක් වට්ටලා ලොකු පොල් ගෙඩියක් හරි මොකක් හරි. වීදුරුව කෑලි. පින්වතුන්ල කියන්නේ අපට දැන් අපට නෙමෙයි මේවා පින්වත්නි හරිම ස්වභාවික දේවල් දහියාවක් ගියා මිසක ඇයි මේ සිනහාවක් මිසක තප්පරයකවත් පමාවක් ශෝකයක් නම් නැහැ. තප්පරයක්. එකදු තප්පරයක්වත්. දැන් පින්වතුන්ලගේ ගෙදර කාර් එකකට රිලෙවෙක් පොල් කොම්බයක් වට්ටුවොත් එහෙම කැලේ ඉන්න රිලවුත් මරනවා. ඉතින් පැත්ත පළාතක එන්න දෙන්නේ නැතුව දෙවුල් තියලා නේද රිලවගේ අයිතිකාරයාට ගහලා ඒ රිලව් වෙන්නේ අහවල් වත්තින් තමයි කියලා ඒකේ පොල් කපලා පොල් ගහලා ගෙදරට වගල් ගහලා එහෙම ලොකු දෙයක් තියෙනවා. අන්න කාමයන් පිනවන්නේ නැති වුණාම සිතක තියෙන සනීපය. ඒ වගේම තමයි අත්තකිලමතාණියෝගි. එහෙමයි කියලා භික්ෂුව කවදාවත් මේ ඇඳ තියාගෙන බිම බුදියන්න ඕනේ නැහැ. ඇඳක් තියනවනේ ඇඳෙන්න තියෙන්න පුළුවන්. ඇලෙන්නේ නැතුව පරිහරණය කරනවා කියන එක පින්වත්නි ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරනවා කියන තැන. ඕකට කියන එක්තරා ආකාරයකට මධ්‍යම ප්‍රතිපදාවේ මූලික තැන. ওই මධ්‍යම ප්‍රතිපදාවේ මූලික තැන ඔන්න ඔය කියන ගුණයෙන් භික්ෂු සංඝයා යුක්තයි. අත්තකිලමතාණ යෝගයට යන්නෙත් නේ. කාමසුකල්ලිකාණ යෝගයට යන්නෙත් නේ. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් භික්ෂුව යුක්ත නිසා භික්ෂුවට කියනවා සුපටිපන්නයි කියලා. සුප්‍රතිපන්න. මනා වූ ප්‍රතිපත්තියකට පිළිපන්. එහෙමයි කියන්නේ. මනා වූ ප්‍රතිපත්තියකට බැසගත්. උතුමන් වහන්සේලා තමයි භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. උජුපටිපන්නයි. ඒ ප්‍රතිපදාව පුරන්නේ දැන් අපි මේ ප්‍රතිපදාව පුරන්නේ දිව්‍ය ලෝකේ යන්නද? බ්‍රහ්ම ලෝකේ යන්නද? නෑ චේතෝ කියලා සූත්‍රය දෙනවා. කවුරු හරි දෙවියෙක් වෙන්න හිතාගෙන පිළිවෙත් කරනවා නම් ඒක පිරිහීමට කාරණාවක් කියලා. අපි මේ ප්‍රතිපත්තීන් පූර්ණණය කරන්නේ දිව්‍ය ලෝකෙ පැන ගන්න නෙමෙයි, මනුස්ස ලෝකෙට පැන ගන්න නෙමෙයි, බ්‍රහ්ම ලෝකෙට පැන ගන්න නෙමෙයි, ඒකාන්තික නිර්වාණි ලක්ක කරා. එතකොට මේ මාර්ගය කෙලින්ම නිර්වාණයට වැටිලා තියෙනවා. ඍජුවම නිර්වාණයට වෙලා තියෙන භික්ෂුවක් පුරන මාර්ගය. එනිසා භික්ෂුවකට කියනවා උජුපටිපන්නයි. දැන් ওই පින්වත්තුලා හිතන්නේ උජුපටිපන්නයි කියන්නේ මොකක් කියලාද? කෙලින් කතා කරන ගුණේ කියලා. කවුරු හරි භික්ෂුවක් ওই බය නැතුව කෙලින් කතා කරනවා දැක්කම පුදුම උජුපටිපන්න ගුණයක් නැති එන්නේ කියනවා. එහෙම නැහැ. කෙලින් කතා කරන එකට නෙමෙයි උජුපටිපන්නයි කියන්නේ. උජුපටිපන්නයි කියන්නේ කෙලින්ම නිර්වාණයට වැටලා තියෙන මාර්ගයක් අනුගමනය කරන නිසා. මේවා දැනගන්න මේවා දන්නේ නැහැ මිනිස්සු. භික්ෂුවට සුපටිපන්නයි කියන්නේ ඇයි? අත්තකිලමතාණ යෝගයත් කාමසුකල්ලිකාණ යෝගයත් අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා තියෙන නිසා. භික්ෂුවට උජුපටිපන්නයි කියලා කියන්නේ ඇයි?
ඒ වඩන මධ්‍යම ප්‍රතිපදාව කෙලින්ම වැටලා තියෙන්නේ කොහෙටද? නිර්වාණීය කෙලවර කොටගෙන වැටලා තියෙන නිසා. ඥායපටිපන්නයි. ඒ මාර්ගයේ ඉන්නකොට ඥානියන් වැඩිම පිණිස හේතු වෙන මාර්ගයක්. ඥාය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එක්තරා විතර ඥායස් අධිගමයි කියලා කියනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගාදී මේ ප්‍රඥාව සිල් ගුණදම් වැඩෙන ප්‍රතිපදාවක්. ඒ වැඩෙන ප්‍රතිපදාවට කියන ඥානීය පිණිස පිළිපන්න ප්‍රතිපදාව ඥායපටිපන්න. ඥානීය පිණිස පිළිපන්න ප්‍රතිපදාව. සුපටිපන්නයි උජුපටිපන්නයි ඥානයන් පිණිස ඥානයන් වර්ධනය වීම පිණිස පිළිපන් ප්‍රතිපදාවක් වඩන නිසා කියනවා ඥායපටිපන්නයි කියලා. ඊළඟ තමයි සාමීචිපටිපන්නයි කියලා කියන්නේ. සාමීචිපටිපන්නයි කියලා කියන්නේ ඔය පිංගුතුල දන්නව නේද? භික්ෂුන් වහන්සේ නමක් යනකොට එනකොට අපේ පිංගුතුල නිතරම කකුල් චෝදනවා. හොඳට චෝදනවනේ නේද? චෝදලා පාවඩ එලනවා. තව මොනවද කරන්නේ? මුතු කුඩ අල්ලනවා. වටතිර එලනවා. භික්ෂුවට ඉඳ ගන්න පුටු වලට සුදු රෙදි දානවා, බඳිනවානේ. මෙන්න මේවට කියනවා සාමීච කර්ම කියලා. මොනවද? සාමීච කර්ම කියන්නේ පවන් සැලීම්, පාදෝවනි. දැන් ඕවා පින්වත්නි අපි හැමෝටම කරන්න යනවාද? හැමෝටම කරන්න යන්නේ නැහැනේ. අන්නේ සාමීච කර්මයන් කරන උතුමන් වහන්සේලා ඒ සාමීච කර්මයට සුදුසුයි. සාමීච කර්මයට සුදුසු උතුමන් වහන්සේ නමක් නිසා උන්වහන්සේට කියනවා සාමීච පටිපන්නයි කියලා. දැන් තේරෙනවද මේ කියන කතාව? සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීච පටිපන්නයි. මෙන්න මේ කියන ගුණ හතරෙන් යුක්ත භික්ෂුව ආහුනෙයයි පාහුනෙයයි. ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න පවා සුදුසුයි. ඕන තැනකට ගිහිල්ලා දෙන්න සුදුසුයි. ඇයි? දැන් අපි යාචකයෙක් ගත්තාම යාචකය හොයාගෙන ගිහිල්ලා දන් දෙන්නේ නැහනේ. ආවාමත් බැලලා ලෝගන්නව සමහරක් විතරනේ. භික්ෂුව කොයි කැලේ ඈතක හිටියත් මේ මිනිස්සු ආරණ්‍ය සේනාසන වලට බස් කතා කරගෙන වෑන් කතා කරගෙන ගිහිල්ලා දන් දීලා ඉන්නේ. භික්ෂුන් වහන්සේ කොතන හිටියත් කොහම හිටියත් හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න භික්ෂුව සුදුසුයි. අන්න ඒකට කියනවා ආහුනෙයයි කියලා. පාහුනෙයයි කියලා කියන්නේ තමන්ගේ ගේ ඉස්සරහට ආපු වෙලාවක, තමන්ගේ නිවස ගාවට ආපු වෙලාවක, තමන්ගේ දරුවට බෙදලා තියෙන බත් එකෙන් බත් භාගයක් හරි කමක් නැහැ. භික්ෂුවට දෙන්න සුදුසුයි. gedara තියෙන දෙයක් ගේ ගාවට ආවට පස්සේ දෙන්න සුදුසුයි. ඉතින් යාචකෙක් ගේ ගාවට ආවහම අපි ඒකාන්තෙන්ම මේ දෙන්න සුදුසුමයි කියලා එකක් නෑ. අපි ඕනනම් අපි දෙනවා. හැබැයි භික්ෂුවක් ආවහම පිටගනි දෙන්නම සුදුසුයි. අර ගුණ වලින් යුක්ත නිසා. බලන්නකෝ ඒකට කියනවා ආහුනෙයයි පාහුනෙයෝ. දක්කිනෙයෝ. නිකන් නෙමෙයි දෙන්නේ. පව් කියලා නෙමෙයි දෙන්නේ. පින්සලකාගෙන දෙන්න පුළුවන්. පිටින් දැන් අපි සමහරක් වෙලාවට පින්දපාතේ වඩිනවා. අපිට දානේ ආරණ්‍යට එනවා. දානේ ආරණ්‍යට එනකොට මේ හොඳට අපි එතෙන් පිට පින්දපාතේ වඩිනවා. ඇයි අපිට කන්න නැතුවද? නේ. මිනිසුන්ට පින්සලකාගෙන දෙයක් පූජා කරන අවස්ථාව තියෙන නිසා. අන්නේ පින්සලකාගෙන දෙයක් පූජා කරන අවස්ථාව හදලා දෙන්න, පින්සලකාගෙන දෙන්න භික්ෂුව පින්දපාතේ වඩිනවා. එනිසා භික්ෂුව කෙනා පිංගුතුලගේ ගේ ඉස්සරහට ආවොත් පාත්‍රයක් එල්ලගෙන පින්දපාති කරගන්න. ඔබ යම් කුසලයක් සලකාගෙන මම මේවා කරොත් මට මේවා ලැබෙයි, මේවා කළොත් මේවා ලැබෙයි කියලා සංඝයේ දින්නම් නනස්සති. සංඝයාට දුන් දෙහි විපාක නම් නැසෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සංඝයාට දුන් දෙහි විපාක නැසෙන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙන නිසාම යම් කෙනෙක් මෙන්න මේ සංඝයා ආරමුණු කරගෙන පින් සලකාගෙන දානයක් මානයක් දෙනවා නම් ඒ පින් සලකාගෙන දෙන දානීය මානිය මහත්ඵල භාවයටපත් වෙනවා කියන එක ඒකාන්ත සත්‍යයක්. පැහැදිලිද? දැන් බලන්න ගුණ ටිකේ සිංහල තේරුම දන්නවත් කියලා. සුපටිපන්නයි. මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන්න නිසා කියන්නේ. උජුපටිපන්නයි. කෙලින්ම නිවනට වැටිච්ච මාර්ගයට අනුගමනය කරන නිසා කිව්වා. ඥායපටිපන්නයි. ඥායපටිපන්නයි කියලා කියන්නේ ඥානයන් වර්ධනය වීම පිණිස වූ ප්‍රතිපදාවක ඉන්න නිසා. සාමීචිපටිපන්නයි. සාමීචි කර්මයන්ට සුදුසු ප්‍රතිපදාවක ඉන්න නිසා ආහුනෙයයි හොයාගෙන ගිහිල්ලා දෙන්න වටිනවා කිව්වා. පාහුනෙයයි ළඟට ආවහම දෙන්න වටිනවා කිව්වා.
දක්කිනෙය්‍යයි. පින් සලකාගෙන දෙන්න වටිනවා කිව්වා. අවසානයේ 8 වෙනි එක තමයි අංජලි කරණීය. ආහු නෙය්‍ය, පාහු නෙය්‍ය, දක්කිනෙය්‍ය, අංජලි කරණීය නෙමෙයි. අංජලි කරණීය. මූර්ධජ නයන්නට දාලා නීය. අරව නෙය්‍ය. නෙය්‍ය 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 මේක නීය. නීයන්න යන්නයි. යංශ එන්නේ නැහැ ඒකට. ආහු නෙය්‍යෝ, පාහු නෙය්‍යෝ, දක්කි නෙය්‍යෝ, අංජලි කරණීයෝ. ඇඟිලි බැඳගෙන වඳින්න සුදුසුයි. අංජලි කියන්නේ ඇඟිලි වලට. මෙන්න මෙහෙම කරලා ඇඟිලි බැඳගෙන වඳින්න තරම් ස්වාමින් වහන්සේලාගේ ගුණ සුදුසුයි. ආන්නේකට කිව්වා පින්වත්නි අංජලි කරණීයයි කියලා. මෙන්න මේ කියන ගුණ අටෙන් යුක්ත වෙච්ච භික්ෂුව අංජලි කරණීය කියන ගුණය දක්වාම සුපටිපන්න උජුපටිපන්න ආදී වශයෙන් ගුණයන්ගෙන් යුක්ත වෙච්ච මේ භික්ෂුව අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාත්‍ය කියනවා. මේ ලෝකයට අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රයක්. දැන් බලන්න මගේ පින්වතුන්ලා කොච්චර ලොකු සරණක්ද මේ ළඟ තියාගෙන ඉන්නේ කියලානේ. අන්න ඒකනේ කිව්වේ. ඔබට මොන හරි බයක් ආව වෙලාවකට සංඝයාව සිහි කරන්න කියලා. බයංවා ජම්බිතත්තංවා ලෝමහංසෝන හේස්සති. ඔබට ශෝකයක් බයක් ආපු වෙලාවක ඔබට පුළුවන් නම් සංඝයාව සිහි කරන්න. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්ත සංඝයා වහන්සේලා කියලා ඔබට පුළුවන් නම් සිහි කරන්න. බයත් ලොමුගත් දැහැ ගැනීම නැති වෙනවා කියනවා. දැන් ওই පින්වතුන්ලාට සංඝයා කියන එක ওই පින්වතුන්ලා සලකන තැන හරිම පොඩි. ඒක හරිම පොඩි වැඩි පින්වත්නි. ওই පින්වතුන්ලාගේ ගෙදරට කරදරයක් වුණොත් මේ සංඝයාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ওই පින්වතුන්ලාගේ දරුවෙක්ට කරදරයි නම් මම කියන්නේ මේ යටම තියෙන ප්‍රාථමික ප්‍රතිඵල සංඝයා මේ ඔබේ දරුවා හීනෙන් ඇවිදින්න ඒවට ඔබේ දරුවට හීනෙන් අඬනේවට මේ උපකාර කරන් ඉන්න අය නෙමෙයි. මං කියන්නේ නමුත් ඔබට එහෙම එකක් තියෙනවා නම් ඔබට සංඝයා වහන්සේලා එක්කන් ගිහලා පිරිතක් කියව ගන්නකො ගෙදර. මොකද වෙන්නේ බලන්න. මම අපි කියනවට කරලා බලන්න. ඔය අර එහෙම දුවන්න ඕනේ කොහෙවත්. හොඳට තුන් වරුවක පිරිතක් කියවන්න. ෆ්‍රෑක් කෙලි වෙනකම් පිරිතක් කියව ගන්න. පිරිත් පැන්ටියක් ඉස්සෝ ගන්න. පිරිත් නූලක් ගැට ගහ ගන්න. මොකද වෙන්නේ බලන්න. මේ පිළිබඳව විශ්වාසයෙන් ආසාවෙන් ගෞරවයෙන් ආදරෙන් ලෙන්ගතුකමින් ජීවිතේ වෙනස් වෙන බව ඔබ දැනගන්න. ඔය කාටවත් කරන්න බැරි අපල කාලේ කියන්නේ. ඔය පිටුතල හිටන් ඉන්න ඔය පිටුතලට අපල කාලය කියලා එකක් තියෙනවා කියලා. මේ අපල කාලයක හරි. ඒ කියන්නේ අපල කියන්නේ මොනවද පින්වත්නි? ඵල නැති කාලය. ඵල නැහැ කියන්නේ පෙර ජීවිතේ කරපු කුසල කර්ම වෙනුවට අකුසල කර්ම විපාක භාවයට ඇවිල්ලා. දැන් ඕව නවත්තන්න ඔය පින්වතුන්ලා මේ ඔය තැන් වල තොইল නටන්න ගිහිල්ලා වැඩක් නැහැ. තේරුණාද මේ කියන්නේ? අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගිට හැදුණානේ මේ කුෂ්ඨ රෝගය. එතකොට දන්න ડોක්ටර්ස්ට ඔක්කොම ගෙනල්ලා බේත් කරා. හරි ගියේ නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ මොකද කළේ? දිවසින් බල්ල නංගිට කිව්වා නංගි ඔබට මේ කර්ම විපාකයක් තියෙන්නේ සංඝයාට කුටියක් හදලා පූජා කරපන් කියලා. ඉංගේ තිබ්බ ආභරණ ගලවලා. මේ නංගි ඇඟේ තිබ්බ ආභරණ ටික අරගෙන ගිහිල්ලා ගලවලා විකුණලා සල්ලි අතට ගද්දි කුෂ්ඨ රෝගේ තිබ්බ දැවිල්ල අඩු වුණා කියනවා. බලන්න ඔබේ දරුවට මොකක් හරි ලෙඩක් දුකක් තියෙනවනේ. ඔය තැන් වල එක්කන් ගිහිල්ලා ඕක හොඳ කරන්න බෑ. කර්මානුරූපීව හැදිලා නම් කර්මයේ ශේ කරන්න සංඝයා විසුරු කරගෙන පිනක් දහමක් කරන්න. එහෙමනේ. එහෙම නේද? එහෙම නැද්ද? ඔය වෙන මේ අර මේ ගියා කියලා පින්වත්නි ඇති වෙන මේ යහපතක් අනේ මන් දන්නේ තියනවාද කියලා. අපිට නම් පේන්නේ නැහැ. තැන් වලට යොමු කරන කාලය පන්සලත් එක්ක ගොඩනගෙන්න පන්සලත් එක්ක එකතු වෙලා ඒත් එක්ක මිත්‍යා මතවාද වලට නැඹුරු වෙන්නේ නැතුව ජීවිතේ ජීවත් වෙන්න ඔබට පුළුවන් නම්. ඔය දැන් අද විවාහ වෙනවා මිනිස්සු. ඉතින් අපි දන්නවනේ විවාහ ජීවිත වල ඇතුළාන්තය මොකද්ද කියලා අපිට වුන් කියනවනේ වුන්ගේ ජීවිතේ වුන්ට තියෙන ප්‍රශ්න ගැන. නිකම් බොරුවට අර ෆොටෝ ෂූට් එකට කට ඇරගෙන අත්වි දෙක වීදෝගෙන එක කකුලෙන් හිටගෙන මල් බොකිය උඩ දාලා ෆොටෝ ගැහුවට වැඩක් නැහැ. ජීවිතේ නාස්තින නරකද
විවාහ වෙන දවසට කලින් පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ එක්ක කතා කරලා ස්වාමීන් වහන්සේ මේමයි මගේ ජීවිතේ අවසාන කාලේදී පසු නොතැවෙන ජීවිතයක් මට ඕනේ. මං කොහොමද ජීවත් වෙන්නේ කියලා අහන්නකෝ ස්වාමීන් වහන්සේලා කියලා දෙයි ලස්සනට කොහොමද මේ ස්වාමීන් වහන්සේලා දන්න තරම් ජීවත් වෙන්න ඔබ දන්නේ නැහැ. මම ඔය හැමතිස්සෙම කියන්නේ සමහරු දැක්කාම අපිට ගිහි වෙලා පෙන්වන්න හිතනවා ජීවත් වෙන්නේ කොහොමද කියලා. කොච්චර ආදරෙන් කොච්චර සෙනෙහසින් කොච්චර ලිංගතුකමින් කොච්චර සනීපට එළිය ජීවත් වෙන්න පුළුවන්ද ධර්ම අවබෝධය කරන ගම. පොඩ්ඩක් හරි වෙලාව නැති වෙනව නැති වෙන්නේ තාත්තට වැඩට යන නිසා. අම්මලා දැන් ඉතින් වැඩට යනවනේ සංකර ජීවිත සංකර ජීවන රටාවේ. ඒ නිසා. හැබැයි මගේ පින්වත්නි යම් කෙනෙක් මේ සංඝයා වැසුරු කරනගෙන සංඝයාගෙන් උපදෙස් ගන්න ඔබේ පුංචි දරුවා ඉන්නවා නම් සංඝයා ගාවට යොමු කරන්න. උන්වහන්සේලාත් එක්ක දහම් පාසල් අධ්‍යාපනය ලැබෙන ආකාරයට ඊටාම වැඩි අවධානයක් යොමු කරන්නේ අද වෙනකොට ඔක්කොම ටියුෂන් මාස්ටර්ස්ලා ඔක්කොලම මේ පන්ති දාන්නේ ඉරිදාට සමහරක් වෙලාවට. ඉතින් අපි බලනවා දැන් ඉස්සර අපි ආරණ්‍ය සේනාසන දහම් පාසල් නේ. නමුත් කලින් හිටිය ගම්මානේ තිබ්බා. හැම ඉරිදාම එක්ක පන්ති එක්ක මොකක් හරි ශිෂ්‍යත්ව කරන ළමයවත් ඉරිදාට පන්ති ආවා. ඉතින් කොයි දරුවාගේ ගුණ ධර්ම? කවුද ඒ දරුවාගේ ගුණ ධර්ම ටික හදන්නේ? ශිෂ්‍යත්ව පන්තියෙන් හදන්නේ නැහැ. ඒකෙන් හදන්නේ රොබෝ කෙනෙක්. ඒ වගේම බී වෙන්නේ රස්තියදුකාරයෝ. ඒ වගේම බී වෙන්නේ සමාජ පිළල. කෝ දහම් පාසලකින් බිහි වෙන්න ඕනි? කෝ විහාරස්ථානයකින් බිහි වෙන්න ඕනි? කෝ කුටියකින් බිහි වෙන්න ඕනි? නිවැරදි ලෝක පදනම. කෝ මේ ලංකාවේ තියෙන්න ඕනි ඇත්ත తত্ত্বය. සංඝයා වැසුරු කරන්නේ නැති එකේ විපාකේ දැන් බලන්න ඔය පින්තුල්ලා කල්යාණ මිත්‍ර විදියට ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරනවාද කියලා. ඇසුරු කරන්න. උන්වහන්සේලා ගාවට යන්න. ගිහිල්ලා වැඳ පුදාගෙන ශ්‍රම දානයක් කරලා විහාරස්ථානයේ අවශ්‍ය වැඩක් කරලා දැන් අර පන්සල් වල පින්වන්දි වල් වැවිලා හැම තැනම පන්සල් වල. මිනිස්සු ප්‍රජාශාලාව ගාවයි මරණාධාර සමිතියෙන් දාන ශ්‍රම දානටයි විතරයි බහුතරයක් එන්නේ. ගමේ දායක සභාවෙන් ශ්‍රම දානයක් දැම්මම වෙන්නේ නැහැ. ඇයි මේ? මේ වගේ ඈත් වීම නිසාම කර්ම විපාක අනිත් පැත්තට පරිසම් දෙන්න ගත්තාම පිංගන්නේ පිටක් පිළිසරණක් නෑ. ඊට පස්සේ යනවා මිත්‍යා මතවාද පස්සේ. මිත්‍යා මතවාද පස්සේ ගියාට පිටක් නෑ කියන එක තේරෙද්දි වෙන්න ඕනි ඔක්කොම ටික වෙලා ඉවරයි. හරියට. විහාරස්ථානයක් ඇසුරු කරගෙන ඔය ස්වාමීන් වහන්සේ නමකගේ පාත්‍රයක් හොදලා බලන්න. ස්වාමීන් වහන්සේ නමකගේ චීවරයක් වෙලාවක ඔබේ අතට හම්බ වෙයි හොදලා බලන්න. ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න කුටියක් අවට වටපිටාවක් සුද්ධ පවිත්‍ර කරන්න ඔබට අවස්ථාව ලැබෙයි තික් ඉවසන්න. එහෙම කරලා මේ ශාසනය ඇතුලෙන් අපිට ලැබිච්ච දායාදේ රැක ගන්නවා විනා, පියවරුමේ රැක ගන්නවා විනා නිකම් මිත්‍යා මතවාද පස්සේ දුවන ජීවිතවලින් වැඩක් නෑ. මේ තමයි සංඝයාගේ සාමාන්‍ය වටිනාකමක්. මේ තරම් වටින සම්පතක් ලැබිලා තියෙද්දි පින්වත්නි ඔය අනම්මනම් අයට දෙනවා වගේ නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි පුද්ගලිකව කාට දන් දුන්නත් රහතන් වහන්සේට දන් දුන්නත් විපාක තියෙනවා. හැබැයි සංඝයාට දුන්නොත් සංඝේ දින්නම් නනස්සති. අනන්තං අප්පමෙය්‍යං වදාමි. විපාක කිව්වේ නෑ ගානක්. අනන්තයි අප්‍රමාණයි. එහෙමද? තිරසන් සතකට දුන්නොත් 100යි කිව්වා. සිල් නැති කෙනෙකුට දුන්නොත් 1000යි කිව්වා. තියෙන කෙනෙකුට දුන්නොත් 10000යි ආදී වශයෙන් දක්ඛිනිබංග සූත්‍රයේ කියලා. අන්තිමට කියනවා මහණෙනි ඔබ සංඝයාට දන් දුන්නොත් අනන්තං අප්පමෙය්‍යං වදාමි. අනන්තයි අප්‍රමාණයි. අනන්තයි කියන්නේ කෙලවරක් නෑ. කොහොමද? අතක තියාගන්න. අද ඔබට යම් බත් කොටක් කන්න ලැබෙනවා නම් ඔබ සංසාර ජීවිතයේ සංඝයාට දුන්න බත් පිළක විපාකයක් තමයි ඔය. සංඝේ දින්නම් නරසති. සංඝයාට දුන්නු දෙයක් නම් නැසෙන්නේ නැත කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ භෞතිකයේ නෙමෙයි පින්වත්නි. එයින් රැස් වෙන ඔබේ කුසල කර්මය, එයින් රැස් වෙන කුසල චේතනාව, පුණ්‍ය සංකාරය, ඒක පින්වත්නි සංසාරේ නිවන් දකින ආත්මය දක්වාම ලැබෙනවා කියන කරන් ඒකාන්තයි. දැන් මේ වගේ පිළිසරණක් ලැබිලා තියෙන වෙලාවෙත්
අපේ මිනිස්සු යන තැන අර දේව රූප කියන්නේ නිකන් මිත්‍යා දෘෂ්ටික දේව රූප, සම්මා දෘෂ්ටික නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික දේව රූප හදාගෙන ඒවට වන්දනා කර ඒවට අහුවෙවි. මම දැක්කම ඊපෙරේදා මට මොකක් හරි Facebook එකේ ස්ක්‍රෝල් කරනකොට මොකක් හරි එකක් හම්බුණා. අයියෝ ඒකේ තිබ්බේ පින්වත්නි එක මෑණිවරු අරගොල්ලෝ මේගොල්ලෝ පියවරු තමයි ඉන්නේ. හරි. ওই පින්වතුලා කියන්නේ මම පැය භාගයක් විතර මෙහෙම බැලුවා. හැමෝම කියලා තියෙන එකම කතාව. මොකද්ද? නොවරදින ගුරුකම්. නොවරදින ගුරුකම්. ඔක්කොගෙම නොවරද එච්චර ලංකාවේ නොවරදින ගුරුකම් තියෙනවා නම් අර අන්න IDH එකට ගිහිල්ලා දාන්න එපා. මොකක් හරි ගුරුකමක් කළා නේද? ආවරණයක් දාගන්න. හැමෝම ඒකාන්තෙන් ලංකාවේ එකම කෙනා කරලා දෙන. මොන බොරුවක්ද පින්වන්නේ මේ මිනිසුන්ට දේවාලේ දාගන්න මේ පොල් මඩුවක් නැහැ. නිකන් මේ ගහක් කැර මුට්ටියක් තියාගෙන දේවාල දාගෙන අපේ ජීවිත සාර්ථක කරන්න එනවා. අපේ මිනිස්සු හොඳ වාහනවල ගිහිල්ලා අර පොල් මඩුවට ගිහිල්ලා මේ ජීවිතේ සාර්ථක කරගන්න ඉල්ලනවා. ඒ මිනිස්සු ඔක්කොම කලින් සාර්ථක වෙලා ඉන්න එපා. අරක තියාගන්න තැන. මේ රුපියල් 5 මැටි පහනක් තියාගෙන කොයින් හරි රූපයක් ඇන දෙකක් ගහලා බිත්තිය එල්ලගෙන ඒකට අර පරණ බස් එකක තිබ්බ මල් මාලයක් ගෙනල්ලා දාලා අපේ ජීවිත සාර්ථක කරන්න එනවා. මුලින්ම ඒ මිනිස්සු සාර්ථක වෙලා ඉන්න එපා. මොකක් හරි නොවර්ධින ගුරුකමක් කරගෙන. මං කියන එක තේරෙනවද? එතකොට මේ මිත්‍යාමතවාදයේ පස්සේ දුවන්න එපා. නිකම් බොරුවට. මෙච්චර ගුණගරුක සංඝයා ඉද්දි සංඝයා වහන්සේලගේ ප්‍රැක්ටිකලි අපි කියන්නේ නැහැ පින්වත්නි කවදාවත් උදේ යවත ගිහිල්ලා මේ සූර්ය නමස්කාරය කරන්න කියලා. අපි කියන්නේ ඔබට ජීවිතය ඇත්ත පුතාසනීපෙන්ද රයිට්. මේක සමහරකට කර්මයක විපාකයක් වෙන්නත් පුළුවන්. ඕක තමයි ජීවිතේ අම්මත් එක්ක මතක තියාගන්න. එයාටත් අපි මොකක් හරි කරමු. හැබැයි යා මැරුණොත් ඔබ බය වෙන්න එපා. මෙන්න ප්‍රායෝගික தත්ත්වය. හතන්ට ගියාම එහෙම නෙමෙයිනේ තැඹිලි ගෙඩියක් මතුරලා දෙන. ඕක ගිහිල්ලා පොවන්න තුන් වරුවෙන් හොඳයි. ඕන්නේ ඉතින් අහුවෙනවා. එහෙන් ඉතින් ස්පිරිතාල ඕනේ නෑනේ පින්වත්නි. ડોක්ටර්ස් ඕනේ නෑනේ තැඹිලි විතරනේ අපිට ඕනේ. ස්කෑන් යන්ත්‍ර මොකටද? පැහැදිලිද මං කියන එක? වහන කොච්චර කොහිද අපි යන්නේ කියලා ඉතින් මේ දැන් වෙනකොට නම් මුළු ලංකාවම විශේෂයෙන්ම අනුරාධපුර පැත්තේ හන්දියක් ගන්න අර පිළිම හදාගෙන කිරි උතුරනවා කිරි වලින් නාවනවා සංඝයාට දාන එකක් දෙන්න කෙනෙක් නැහැ. දෙවියෝ පන්සලේ වැඩ ඉන්නවා. මිනිස්සු පේන දෙවියෝ වැඩ ඉන්නවා පන්සලේ. මිනිස්සු නොපෙනෙන දෙවි කෙනෙක් වඳිනවා. ගමේ මලගියක් වුණාම දේව රූපෙද පාංශකුලෙ දෙන්නේ පන්සලේ ආමුදුරුවට. කියන්නකෝ. එතකොට ඔබ කිරි වලින් නාවන්න ඕනි රූපෙද ආමුදුරුවන්වද හරි කියන්නේ. දැන් මේවයි කියලා ගමේ පන්සලේ ආමුදුරුවන් කිරි වලින් නාවන්න යන්න එපා. පේන දෙවියන්ව බඩගින්න තියලා එතන මේ මාන ටික කපලා ඔබේ පන්සල ඔබ සුද්ධ කරගන්නේ නැතුව ඔබ සිල් ගන්න මළුව ඔබ තනකොළ ටික ගලවගන්නේ නැතුව ජීවිතේ ගොඩ එන තැන ගොඩ එන්න පාර පෙන්වන ස්වාමීන් වහන්සේව ඔබ රකින්නේ නැතුව ඔබේ දුකට සැපට ළඟට ඇවිල්ලා සමාජය සම්බන්ධ කරලා දෙන ස්වාමීන් වහන්සේ ඔබ රකින්නේ නැතුව මොනවද ඔය ගමේ හන්දියක් පාසේ තියලා තියෙන පිළිමේ ඔබට කරපු මේ යහපත කියන්නේ ඔබේ ඔන්න අක්කරයක් වගා කරාම අක්කර දෙකක වීලවිලා තියෙනවද බලන්න කවදා හරි අක්කරයක කොඹුර අක්කර දෙකක් වෙලා නැහැනේ. ওই මිනිස්සු අපිට කරපු දෙයක් නේ. ඔබේ ගෙදර මාලයක් නැති වුණාම ඔබ යන්න ඕනේ පිළිමේ ගාවටද පොලිසියටද? ලස්සන වැඩක් වුණා පහුගිය දවසක. මං ඉන්නේ ගමේ. ඒ ගමේ තිබ්බ ওই දේව පිළිමේ හොරකම් කළා කවුරු හරි. දෙවියන්වත් හොරකම් කළා කිව්වහම අපි දැන් මොකද කරන්නේ? දේව පිළිමේ හොයන්න කට්ටිය ගිහිල්ලා පොලිසිය. මොන බලාගන්න තියරි එක හරි. අපි මුතුල මේ දන්නවනේ.
අපේ දෙයක් හොරකම් කරාම අපි යනවා කාගාවටද? දෙයියෝ ගාවට. දෙවියන් හොරකම් කරාම අපි යනවා කාගාවටද? ඒක වැඩියෙන් බලවත් කවුද? පොලිසියෙන්. එතකොට අපි අපේ දෙයක් හොරකම් කරාම දෙයියෝ ගාවට යන්නේ පිළිම පොලිසියට යන්නේ නැත. ඔය කනප්පු යවනේවා හැඳි නමනේවා ඔය ඔක්කොම පින්වත්නි විද්‍යාත්මකව කරන්න පුළුවන් දේවල්. ඇතැම් විට යහපත් අය ඇති. හැබැයි ඔය විද්‍යාත්මකවත් වෙන දේවල්. සමහරක් යම් ක්‍රම නිසා. ඔය කිසිම ඕන හිත කියවන්න පුළුවන් කෙනෙකුට ඔබ අරන් යන කාඩ් පැක් එකක්. අරන් ගිහිල්ලා 10ක් කාඩ් ගන්න. මුකුත් එපා. කාඩ් 10ක් ගන්න. පිටපැත්ත පෙන්නලා අහන්න මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා කියන්න කියලා. 10න් 5ක්වත් හරියට කිව්වොත් යන්න. පිටපැත්තේ කොලේ පෙන්නලා අහන්න ඔයාට පුළුවන් නම් ওই තියෙන බලයක් පාවිච්චි කරලා මගේ කොලේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා කියන්න කියලා. කියයිද? කියයිද නැද්ද? එහෙම කියන අය නැහැ. හරි. හිස් පෙට්ටියක් මොකක් හරි පෙට්ටියකට මොකක් හරි දාගෙන යන්න. අරන් ගිහිල්ලා අහන්න මේ පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පුළුවන් නම් කියන්න කියලා. ඉන්න භූතෙක්ව යවලා හරි ඔන්න ඔය කිව්වොත් හොඳයි. එහෙම කරන්න පුළුවන් අය නේ. මිනිස්සු කරන්නේ විද්‍යාවක්. ඔබ ආවට පස්සේ ඔබ එන්නේ එතනට ප්‍රශ්නයක් නිසා කියලා දන්නවා. මොකද දරා ගන්න බෑ නේද? එහෙමයි මෑනියෝ. මෑනියන්ගේ පීටක් ඕනේ නේද? එහෙමයි මෑනියෝ. එන වැඳගනින් කියලා දෙමළෙන් මොනාරි කිව්වා. මම මේ කියන්නේ ඉතින් මට තේරෙන්නේ ටික. කවුද කරදර කරන්නේ කවුද? කියලා සැරෙන් ඇහුවාම අර වෙලාවේ කිය වෙනවනේ. අපේ මාත්‍යා එහෙමයි. මොකද මේ වෙන ප්‍රශ්නයක් තියෙනවද? ඉතින් ඒක එක්ක බීලා ගහනවා. ඔච්චරයි. එක්ක බීලා ගෙදර රණ්ඩු වෙනවා. එක්ක වෙන ගෑනු කෙනෙක් එක්ක මොකක් හරි සම්බන්ධතාවය වෙන මොකද? ওই දෙකෙන් එකක් ගෙස්ට් කරලා කියනවා අර මිනිස්සයා එන යන විදිය බලලා. පුළුවන්ද බැරිද? අපෝ පුළුවන්. ඕකට කියන්නේ ජන විඥානය හඳුනා ගැනීම කියලා. අපි ගාවට එන සමහරු අපිට තේරෙන ඇවිල්ලා ඉන්නකොට දවස ඉන්නකොට මෙයා ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්නේ නිසා කියලා. හිත කියවන්න ඕනේ එයාගේ හැසිරීමෙන් එයා ඇඬෙනකොට එයාට මහත්ය ගැන කතා කරද්දි කඳුළු පිරෙනකොට දරුවෝ ගැන කතා කරද්දි කඳුළු මොකද කියලා අහුවාම ප්‍රශ්නේ කියනවා. ඒ වගේ සටකපටි ක්‍රමවේදයකට ඕක කරනවා මිසක් ඇත්තටම පිළිසරණක් ඕන නම් සංඝයා වැසුරු කරන්න සංඝයාගෙන් උපදෙස් ගන්න මෙච්චර උතුම් සංඝ රත්නයක් තමන්ගේ ගමක් පාසා වැඩ ඉන්න වෙලාවේ හැම ගමකටම පන්සලක් තියෙනවා ආරණ්‍ය සේනාසනක් තියෙනවා නමුත් විහාරස්ථානයේ පන්සලේ විහාරස්ථානයට අනිවාර්යෙන් මුල් තැන දෙන්න මොකද විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා ගමත් එක්ක ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා ටිකක් විවේකීව ඉන්න කැමති ලොකු කමකට නෙවෙයි නමුත් විහාරස්ථානියත් එක්ක එකතු වෙලා කරන හැම වැඩකදීම ස්වාමීන් වහන්සේලා ඔබට උදව් කරයි ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වාසී ග්‍රාම වාසී කියලා දෙකක් නැහැ. ඔක්කොලම ස්වාමීන් වහන්සේලා එක කොට්ටාසයක් විවේකීව තනියම වැඩ ඉන්න කැමැත්තෙන් වාසය කරන උතුමයි. අනිත් කොට්ටාසය ගමට වෙලා වැඩ ඉන්න උතුමයි. ඉතින් මේ ආකාරයෙන් අහවල් අපේ පන්සලේ හාමුදුරුවෝ හොඳ නැහැ ආවල් හාමුදුරුවෝ හොඳයි කියලා බෙදාගන්නේ නැතුව ස්වාමීන් වහන්සේලාව තමන්ගේ පේන දෙවියව රැකගෙන උපදෙස් අවවාද අරගෙන උන්වහන්සේලාට දැනෙන තේරෙන දේවල් එක්ක ජීවිතේ ජීවත් වෙන්න උන්වහන්සේලාට බත් හැන්දක් පූජා කරත් ඒකේ ආනිසංසය මහත්ඵලයි මහානිසංසයි ඒ බව සිහිපත් කරමින් ධර්මදේශනාව ලැබිලා තියෙන කාලය අවසන් නිසා ධර්මදේශනාව අවසන් කරනවා ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීම පිණිස මේ කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු ගාථා කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනකම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං. විනෝදය දැනුම සමගින් රටේ ලෝකයේ සිදුවන නිවැරදිතර දැන ගැනීමට සහ ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට සදන් TV අපිව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.